සුබ දවසක් වේවා ඊටිනර් බඩ ප්‍රේක්ෂකයනි. අද දිනේ මම ඔබ වෙත ඉදිරිපත් කරන්නේ Introduction to Design Beam for Fixture කියන මාතෘකාව යටතේ පිළියෙල කරගත්ත ප්‍රසන්ටේෂන් එකක්. ඉතින් ඔබට මම මේ ගැන කලින් වීඩියෝ වලදී කියලා දුන්නා. නමුත් මම මේ අද කරන්නේ පොඩි සාරාංශයක්. මොකද සිවිල් ඉංජිනේරු විෂය මෙන්ම කන්ස්ට්‍රක්ෂන් ටෙක්නොලොජි කියන විෂය හදාරන්න උනන්දුවක් තියෙන ශිෂ්‍යයන් වෙනුවෙන් කරන පොඩි හැඳින්වීමක්. මේ ඉන්ට්‍රොඩක්ෂන් එක බැලුවට පස්සේ ඇයි අපිට බීම් එකකට කම්බි දාන්න කියලා ඔබට පැහැදිලිව වටහා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ වීඩියෝ එකෙන් පස්සේ ඔබට මම බීම් ඩිසයින් කරන්න හැටි, සැබ් ඩිසයින් කරන්න හැටි, කොලම් ඩිසයින් කරන්න හැටි එක්සැම්පල් කිහිපයක් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක කලින් මම ඔබට ඉදිරිපත් කරපු වීඩියෝ එකේ පොඩි සාරාංශයක්. මොකද ගණන් හැදීමට යන්න කලින් මෙන්න මේ සාරාංශය බලලා හිටියොත් ඔබට වඩාත් පහසු වෙනවා කියලා මම හිතනවා. විශේෂයෙන් මතක තබා ගන්න මේ කන්ස්ට්‍රක්ෂන් ටෙක්නොලොජි සහ සිවිල් ඉංජිනේරු කරන ශිෂ්‍යයන් වෙනුවෙන් හදාපු පොඩි සාරාංශගත කිරීමක් මගේ කලින් වීඩියෝ වල. ඔබ හිතන්නේ මේ බීම් එකක් මෙතන සපෝට් කරලා තියෙනවා තැන් දෙකකින් බීම් එකේ කෙලවර වල දෙකකින්. ඊට පස්සේ මෙහෙම බීම් එක අපි ලෝඩ් කරනවා මැදින්. මේ ආකාරයට බීම් එක මැදින් ලෝඩ් කරලා පස්සේ බීම් එක මේ ආකාරයට බෙන්ඩ් වෙනවා. මේ මැදින් දාන ලෝඩ් එක නිසා. ඒ ලෝඩ් එක නිසා මේ ඉහළ මෙන්න මේ වගේ කර්ව් වීමකට ලක් වෙනවා. ඔබ මේ කර්සර් එක දිහා බලන්න. එතකොට වෙන්නේ ඉහළ තිබිච්ච අපි දුර සාමාන්‍යයෙන් මැන්නොතින් මේ කෙළවරවල් දෙකේ අතර දුර සාමාන්‍යයෙන් බීම් එක ලෝඩ් කරන්න කලින් තියෙන දුරට වඩා අඩු වෙනවා. මොකද හේතුව ඒ ඉහළ කම්ප්‍රෙෂන් එකකට ලක් වෙන නිසා. නමුත් පහළ බලන්න මේ කර්සර් කියන පහළ බීම් එකේ පහළ එජ් එකේ වෙන්නේ බීම් එක ඇදීමකට ලක් වෙනවා මේ කර්ව් වෙන නිසා. එතකොට වෙන්නේ මේ සාමාන්‍යයෙන් තියෙන දිගට වඩා ලෝඩ් කරාට පස්සේ දිග යම් ප්‍රමාණයකට වැඩි වෙනවා. ඉතින් ඒක තමයි මේ කියන්නේ upper fibers of the beam tend to reduce their length and lower fibers tend to increase their length. ඉහළ fibers කියලා මේ beam එක හැදලා තියෙන fibers වලින් කෙඳි කියන අර්ථය තමයි එතන තියෙන. ඒවෙන් කියලා ගත්තොත් මේ ඉහළ ධාරය සාමාන්‍යයෙන් දිග අඩු කර ගන්නවා. මේ ඊතල දෙක බලන්න එකට කම්ප්‍රෙස් වීම නිසා ඊතල දෙක එකම පැත්තට තියෙන්නේ. මෙතන ඊතල දෙක දෙපැත්තට තියෙන නිසා ඇදෙනවා. ඒ ඇදීම නිසා දිග වැඩි කිරීමට බලනවා. එතකොට ඊට පස්සේ upper fibers are in under compression. ඒ කියන්නේ ඉහළ දිග අඩු කර ගන්න නිසා ඒක තෙරපීමකට භාජනය වෙන්නේ. ඒ කියන්නේ compression forces තමයි ඉහළ තියෙන්නේ. නමුත් lower ones are in under tension. ඒ කියන්නේ පහළ මේ අපි කර්සර් එක දකින්න පහළ තීරුව පහළ එජ් එක ඇදීමකට ලක් වෙන නිසා ඔබ බලන මේ ඊතල දෙක දෙපැත්තට තියෙන්නේ. ඒක නිසා ටෙන්සයිල් ෆෝස් එකට තමයි ඒක භාජනය වෙන්නේ. ඊතල දෙක එක පැත්තට තියෙන්නේ කම්ප්‍රෙෂන් ෆෝස් නිසා. ඊතල දෙක දෙපැත්තට දාලා තියෙන්නේ ඇදීමකට භාජනය වෙනවා. ඒ කියන්නේ ටෙන්සයිල් forces නිසා තියෙන්නේ. Between upper and lower fibers there is a fiber which is not subjected to tension or compression, no stress and strain. ඒ කියන්නේ අපි දැන් මේ බීම් එක කියලා හිතුවොත් මේ ඉහළ එක දිග අඩුවීමට භාජනය නැහැ කියලා කිව්වා. පහළ දිග වැඩි කිරීමට භාජනය නැහැ කිව්වා. ඒ නිසා දිග අඩු වෙන නිසා ඒක compression forces ඉහළ තියෙන්නේ. දිග වැඩි වෙන නිසා tensile forces පල්ලෙහා තියෙනවා. නමුත් ඉහළ යනකොට පල්ලෙහා fiber එක දිග අඩු කර ගන්නවා. නමුත් මේ ඉහළ සිට පහළට යනකොට මෙන්න මේ බීම් එක මේ ආකාරයේ fibers තීරු වලින් හැදලා තියෙනවා නම් මේ දිග අඩු කර ගැනීම ඉහළ තමයි දිග අඩු කර ගැනීම වැඩිම තියෙන්නේ. පහළට යනකොට දිග අඩු කිරීමේ ප්‍රමාණය අඩු වෙලා සාමාන්‍යයෙන් මෙන්න මේ මැද හරියට ආසන්නව එන ෆයිබර් එකක් සාමාන්‍යයෙන් දිග වෙනස් නොවි පවතිනවා. ඒ කියන්නේ අපි කලින් රූපරාමුවට ගියොත් එහෙම මෙන්න මෙතන අපි ඉහළ සිට මෙන්න මේ ෆයිබර් එක දිග අඩුවීම වැඩිම වෙන්නේ මෙතෙන්දී. මේ පහළට යනකොට දිග අඩුවීම අඩු වෙලා සාමාන්‍යයෙන් දිග අඩුවීමක් වෙන්නේ නැති තැනක් තියෙනවා. මේ අපි මැද හරියක් සාමාන්‍යයෙන් ආසන්නව මැදම කියලා කියන්න බෑ. නමුත් ආසන්නව අපි හිතන්නේ ඒ හරියෙන් විතර මැද අපි ගත්තොත් මෙන්න මේ වගේ හරියක ෆයිබර් එකක් අපි කිසිම බලයකට භාජනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ දිග අඩුවීමකට හෝ වැඩිවීමකට භාජනය වෙන්නේ නැහැ. ඊට පස්සේ එතන ඉඳන් පල්ලෙහාට යනකොට මම ඔබට කිව්වා පල්ලෙහාම එකේ තමයි දිග වැඩිවීමක් වෙලා තියෙන්නේ. එතන ඉඳන් පල්ලෙහාට යනකොට දිග වැඩි වෙවි යනවා. දිග වැඩිවීම වැඩිම වෙන්නේ මෙන්න මේ පල්ලෙහා එජ් එකේදී. ඉතින් ඒක තමයි මේ කියලා තියෙන්නේ මෙතන.
ඒ කියන්නේ between upper and lower fibers there is a fiber which is not subjected to tension or compression. ඒ කියන්නේ ඉහළ සහ පහළ දෙක අතර කිසිම බලයකට compression එකකට ඕ tensile force එකට භාජනය නොවන තලයක් තියෙනවා. මේ ඒක තමයි මේ ඔබ දකින්නේ no stress ඉහළ සහ පල්ලෙහා අතර යනකොට ඒක අතර මැද තමයි සාමාන්‍යයෙන් පිහිටන්නේ. එතකොට ඒ ඇක්සිස් එකට අපි කියනවා නියුට්‍රල් ඇක්සිස් එක කියලා. ඒ හරහා අපි මේ බීම් එකේ ක්‍රොස් සෙක්ෂන් එකක් මේ බීම් එකේ හරස් කඩක් බැලුවොත් මේ ඒ හරස් කඩ බැලුවොත් ඒ හරස් කඩ ඒ සාමාන්‍යයෙන් අපි ආසන්න වශයෙන් මැදේ කියලා දැනට අපි ඉගෙන ගන්න හිතමු. ඒ මැදින් ඒ ඉර යන එතන ඒ ඇදීමකට හෝ තෙරපීමකට වාජනය වෙන්නේ නැති ලයින් එක අපි කියනවා හරහා ඇන්දොත් අපි ලයින් ඉරක් ඒකට අපි කියනවා නියුට්‍රල් ඇක්සිස් එක කියලා. ඉතින් ඒකට ඉහළ ඔබ දන්නා නියුට්‍රල් ඇක්සිස් එකේ ඉහළ කම්ප්‍රෙෂන් ෆෝසස් තියෙනවා. මේක නිසා තමයි මේ C දාලා තියෙන්නේ. නියුට්‍රල් ඇක්සිස් එක යට තියෙන්නේ ටෙන්සයිල් ෆෝසස් ආතති බල. ඉහළ තියෙන සම්පීඩන බල, පහළ තියෙන්නේ tensile forces මේ මැද මෙන්න මේ neutral axis එකේ කිසිම බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි stress strain එක හෝ strain එක variation එක අපි cross section එකේ ඉහළ සිට බැලුවොත් එහෙම compression force එක වැඩිම වෙන්නේ ඉහළදී, tensile force එක වැඩිම වෙන්නේ පල්ලෙහාදී. එතකොට ඉහළ සිට පහළට යනකොට මේ මම ඔබට cross section එක හරහා අපි ගියොත් මම ඔබට කිව්වා දිග අඩු වීම වැඩිම වෙන්නේ මෙන්න මේ ඉහළ fiber එකේදී. එතකොට ඒක තමයි strain එක හරිය. ඒ කියන්නේ ඇදීම strain එක කියලා කියන්නේ ඇදීම, stress එක කියලා කියන්නේ බලය. ඒ කියන්නේ ඒකක area එකක් මත ඇතිවන බලය. මේ ස්ට්‍රේන් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඇදීම ඒ කියන්නේ ඇදෙන ප්‍රමාණය බෙදන්න ඕන මුල් දිගෙන් ඔබ ඒක ඇදුණු ප්‍රමාණය මුළු දිගෙන් බෙදුවට පස්සේ එන එක. ඒක සාමාන්‍යයෙන් අපි නිකන් මෙහෙන් දැන් හිතමු ඇදෙන ප්‍රමාණය කියලා. එතකොට ඉහළ තියෙන සාමාන්‍ය ෆෝස් එක හරි ඒ ඇදෙන ප්‍රමාණය හරි ඉහළ තමයි අඩුම වෙන්නේ. ඒක තමයි මේ ඉහළ තමයි අඩුම වෙන්නේ. ඒක තමයි තෙරපීම වැඩි. ඒ කියන්නේ දිග අඩුවීම වැඩිම වෙන්නේ ඉහළදී. ඒක නිසා කම්ප්‍රෙෂන් ෆෝසස් ඉහළ වැඩි. එහෙම නැත්නම් දිග අඩුවීමත් වැඩිම වෙන්නේ ඉහළදී. ඒක නිසා මේ ප්‍රස්ථාර දෙක එකම වෙන්නේ. ඊට පස්සේ පල්ලෙහාට එනකොට ඉහළ සිට පල්ලෙහාට නියුට්‍රල් ඇක්සිස් එකට එනකොට මේ බිඳුව වෙනවා. ඒ කියන්නේ ඇදීමකුත් නැහැ. නියුට්‍රල් ඇක්සිස් එකේ මම ඔබට කිසිම බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ තියෙන ෆයිබර්ස් ඇදීමකට භාජනය වෙන්නේ නැහැ. ඒක නිසා මෙතෙන්දි මේ බිඳුව වෙලා තියෙනවා. මේක අනිත් පැත්තට යනවා ඊළඟට ප්‍රස්ථාරේ. මොකද කම්ප්‍රෙෂන් ෆෝසස් සහ ටෙන්සයිල් ෆෝසස් කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ දෙකක්. ඒක නිසා තමයි මේ දෙපැත්තට මේ ප්‍රස්ථාරේ ගිහිලා තියෙන අනිත් පැත්තට ප්‍රස්ථාරේ ගිහිලා තියෙන ධන ඍණ වගේ අදහසක් මෙතන තියෙන්නේ. ඉතින් මේ කම්ප්‍රෙෂන් හරියදී වෙන්නේ දිග අඩු වීමක්, ටෙන්සයිල් හරියදී වෙන්නේ බීම් එකේ ෆයිබර්ස් වල දිග වැඩි වීමක්. ඉතින් මේ දෙක නිරූපණය කිරීම සඳහා තමයි මේ පහළට යන්නේ. මේ දෙපැත්ත මාරු වෙලා යන්නේ. එතකොට පහළ මෙන්න මේ පල්ලෙහාටම යනකොට තමයි මෙන්න මේ පහළ තන්තුවේදීම තමයි දිග වැඩිම වෙන්නේ බෙන්ඩ් වීම නිසා. එතකොට එතෙන් තමයි ටෙන්සයිල් ෆෝස් එකක්, ස්ට්‍රේන් එකක් වැඩි වෙන්නේ. ඉතින් මේ ප්‍රස්ථාරයෙන් ඒදී තමයි මේ කියවෙන්නේ. එතකොට behavior අපි දැන් මෙතෙන්දී කොන්ක්‍රීට් වල හැසිරීම බලමු. මම ඔබට කලින් කිව්වා කලින් වීඩියෝ එකක කොන්ක්‍රීට් is weak in tension but strong in compression. කොන්ක්‍රීට් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ටෙන්සයිල් ෆෝස් වලට, ඒ කියන්නේ ආතති බල වලට ඉතාමත්ම ශක්තිමත් භාවයෙන් අඩු එකක්. ඒ කියන්නේ ඇදෙනකොට කොන්ක්‍රීට් ඉක්මනට ක්‍රැක් වෙනවා. නමුත් ටෙන්සයිල් කම්ප්‍රෙෂන් ෆෝස් වලට, ඒ කියන්නේ සම්පීඩන බල වලට කොන්ක්‍රීට් ඉතාම ශක්තිමත්. ඉතින් ඔබට මෙන්න මෙතන මේකෙන් බලන්න මේ ස්ට්‍රෙස් ස්ට්‍රේන් ඩයග්‍රෑම් එක ඔබ බලන්න. ඒ කියන්නේ මේකේ සාමාන්‍ය මේ ඍණ පැත්තේ නැහැ. මේ කියන්නේ කම්ප්‍රෙෂන් එක කියලා කියන්නේ කම්ප්‍රෙෂන් එක තියෙන එක පැත්තකට විතරයි මේ ප්‍රස්ථාරේ තියෙන. ඒ කියන්නේ ටෙන්සයිල් ෆෝස් වලට පොඩි හෝ ශක්තියක් නැහැ කියලා තමයි අපි මේක කොන්ක්‍රීට් සලකන්නේ ඩිසයින් කරනකොට. ඔබට මම කලින් මගේ වීඩියෝ වල කියලා දුන්නා ඒක බලන්න. මේ රූපරාමෝ තියෙනවා ඩිසයින් කෝඩ් එකේ BS 8110 1986 වල. ඉතින් ඒක බලන්න. මේක මම කලින් වීඩියෝ වලත් මේක දාලා තියෙනවා. ඒ වීඩියෝත් බලන්න. ඉතින් මෙතෙන්දී මේ ප්‍රස්ථාරේ මේ ඉහළ පැත්තේ විතරයි පහළ නැහැ. ඒ කියන්නේ කම්ප්‍රෙෂන් ෆෝස් වලට විතරක් මේ කොන්ක්‍රීට් ශක්තිමත්. ඊළඟට අපි බලමු behavior එක steel වල. Steel is strong against both compressive and tensile forces. ඒ කියන්නේ steel කියන එක compression force වලට, ඒ කියන්නේ අසම්පීඩන බල වලටත් ආතති බල වලටත් ශක්තිමත් එකක්. ඒක දෙකටම අපිට යොදා ගන්න පුළුවන්. ඔබ ඩිසයින් කරනකොට මේ දේ ඉගෙන ගනීවි.
සාමාන්‍යයෙන් ස්ටීල් වල තියෙන දුර්වලතාවය තමයි ඒක බකල් වෙන එක. ඒක ඉහළ තියලා අපි ලොකු සම්පීර්ණ බලයක් යදුවොත් ඔබ දන්නවා ස්ටීල් බකල් වෙනවා. බකල් වෙනවා කියලා කියන්නේ මේ කර්ව් වෙනවා. ඉතින් ඒක තමයි ඒකේ තියෙන යම් දුර්වලතාවයක තියෙන. නමුත් ඒ ස්ටීල් කියන එක අපි කම්ප්‍රෙසිව් ෆෝස් වලදී, ටෙන්සයිල් ෆෝස් වලදී දෙකේම යොදා ගන්නවා. ඉතින් ඒක තමයි ස්ට්‍රෙස් ස්ට්‍රේන් ඩයග්‍රෑම් එක බලන්න මේ දෙපැත්තෙම තියෙන කොන්ක්‍රීට් වල එකම පැත්තක් තිබේ කම්ප්‍රෙෂන් වලට විතරක් නිසා මේ ස්ටීල් වල බැලුවොත් එහෙම ටෙන්සයිල් ෆෝස් වලට, කම්ප්‍රෙසිව් ෆෝස් වලට මේ දෙකටම ප්‍රස්ථාරය තියෙනවා. ඒ කියන්නේ දෙකටම අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රස්ථාරවල මේ ඇයි මේ හැඩයන් මේ විදිහට මේ යන්නේ කියලා මේ විදිහට හැඩයන් කියලා මගේ කලින් වීඩියෝ වල මම කියලා දුන්නා. ඒක මම ඔබට ඉදිරියේදී ගණන් හතරකට කියලා දෙන්න. නැත්නම් ඔබ මගේ පරණ වීඩියෝ බලලා ඒ දේ දැනගන්න. ඊට පස්සේ ඩිසයින් බීම් ෆෝර් ෆ්ලෙක්ෂර්. අපි ඉතින් දැන් මේ බීම් එකක් ලෝඩ් කරාට පස්සේ ඉහළින් ලෝඩ් කරාට පස්සේ මම ඔබට කලින් පෙන්නුවා බීම් එකක් ඉහළින් ලෝඩ් කරාට පස්සේ මෙන්න මේ විදිහට බෙන්ඩ් වෙනවා. එතකොට මේ විදිහට බෙන්ඩ් වෙනකොට මම ඔබට කිව්වා මේ ඉහළ කම්ප්‍රෙසිව් ෆෝසස් ඇති වෙන්නේ, පහළ ටෙන්සයිල් ෆෝසස් ඇති වෙන්නේ කිව්වා. ඒක ඔබට මතක ඇති. එතකොට දැන් අපි කොහොමද ඩිසයින් කරන්නේ? ඇයි ඩිසයින් කරන්න කියලා ඔබට දැන් හිතා ගන්න පුළුවන් වේවි. ඩිසයින් බීම් ෆෝර් ෆ්ලෙක්ෂර් කියන එක. ඉතින් දැන් මෙන්න මේ බීම් එක බලන්න. මේ ඉහළින් ලෝඩ් කරලා තියෙනවා. ඉහළින් ලෝඩ් කරලා පස්සේ ඉහළ තියෙන කම්ප්‍රෙසිව් ෆෝසස්, පහළ තියෙනවා ටෙන්සයිල් ෆෝසස්. ඒ කියන්නේ නියුට්‍රල් ඇක්සිස් එකෙන් උඩ තියෙන මම ඔබට කලින් පෙන්නුවා නියුට්‍රල් ඇක්සිස් එකෙන් ඉහළ තියෙන කම්ප්‍රෙසිව් ෆෝසස්, නියුට්‍රල් ඇක්සිස් එකෙන් පහළ තියෙන්නේ ටෙන්සයිල් ෆෝසස්. ඉතින් මම ඔබට කිව්වා කොන්ක්‍රීට් කියන එක කලින් ප්‍රස්ථාරයෙන් මම කියලා දුන්නා කම්ප්‍රෙසිව් ෆෝසස් වලට ඉතා ශක්තිමත් වලට මෙන්න මේ ඉහළ කොටස ඉතින් ඔබ දන්නවා ඉහළ කොටස මේ ක්‍රොස් සෙක්ෂන් ඉහළට කම්ප්‍රෙසිව් ෆෝසස් තියෙන්නේ, පහළ කොටස ටෙන්සයිල් ෆෝසස් තියෙන. ඉතින් ලෝඩ් කරාට පස්සේ ඉහළ කොටසේ තියෙන කම්ප්‍රෙසිව් ෆෝසස්, පහළ කොටසේ තියෙන ටෙන්සයිල් ෆෝසස්. ඉතින් කොන්ක්‍රීට් ඔබට මම කිව්වා කම්ප්‍රෙසිව් ෆෝසස් වලට විතරයි කොන්ක්‍රීට් යොදා ගන්න පුළුවන්, ටෙන්සයිල් ෆෝසස් වලට යොදා ගන්න බෑ කියලා. ඒ කියන්නේ ශක්තිමත් භාවයෙන් අඩුයි. ඒ කියන්නේ අපි හිතමු නියුට්‍රල් ඇක්සිස් එකකින් මෙන්න මේ රූපරාමුවේ බලන්න මේ කම්ප්‍රෙසිව් මෙන්න මේ නියුට්‍රල් ඇක්සිස් එකෙන් ඉහළ අපි හිතමු මේ නියුට්‍රල් ඇක්සිස් එක මෙතන මැදින් යනවා කියලා. එතනින් ඉහළ කොන්ක්‍රීට් තියෙන්නේ ඒක ශක්තිමත්. නමුත් පහළ කොටස the lower part have to පහළ කොටසේ tensile forces lower part have to be protected against tension as concrete cracks with the tension. ඒ කියන්නේ පහළ කොටස tensile forces තියෙන්නේ. tensile forces වලදී මේ කොන්ක්‍රීට් කියන එක ශක්තිමත් නෑ කියලා කිව්වා. මෙන්න මේ ආකාරයට කොන්ක්‍රීට් එක ක්‍රැක් වෙන්න බලනවා. ක්‍රැක් වුණොත් මොකද වෙන්නේ? ටෙන්සයිල් ෆෝසස් වලදී මෙන්න මේ ආකාරයට කොන්ක්‍රීට් එක ක්‍රැක් වෙන්න බලනවා. ක්‍රැක් වුණොත් මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට මේ බීම් එක ෆේල් වෙන්න පුළුවන්. අන්න ඒවෙන් වළක්ව ගන්න තමයි අපි බීම් එකක් ඩිසයින් කරන්න ඕන. ඉතින් ඩිසයින් බීම් ප්‍රොෆෙක්ට් එකේදී වෙන්නේ අපි මොකද කරන්න ඕන? ඉහළට මෙන්න මේ බීම් එකේ ක්‍රොස් සෙක්ෂන් එක මේ නියුට්‍රල් ඇක්සිස් එක ඉහළ තියෙන කම්ප්‍රෙසිව් ෆෝසස්, පහළ තියෙන ටෙන්සයිල් ෆෝසස්, ඉහළ කම්ප්‍රෙසිව් ෆෝසස් තියෙන නිසා කොන්ක්‍රීට් ශක්තිමත් කොන්ක්‍රීට් එකට එය දරා ගන්න පුළුවන්. නමුත් පහළ තියෙන්නේ ටෙන්සයිල් ෆෝසස් කොන්ක්‍රීට් එකට දරා ගන්න බෑ. මෙන්න මේ ආකාරයට ඒක ක්‍රැක් වෙන්න පුළුවන් මේ රූපේ දැක්කේ විදිහට. ඉතින් ඒ ක්‍රැක් වෙන එක වළක්වීම සඳහා අපිට කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට ස්ටීල් බාර් දාන්න පුළුවන්. ක්‍රැක් නොවන විදිහට. ඒ කියන්නේ introduce steel to the bottom part to strengthen against tensile stresses due to friction. මේ විදිහට කම්බි දාලා තමයි ඒ බීම් එක ශක්තිමත් කරන්නේ. ඉතින් ඒ singly reinforced බීම් එකකදී ඉතින් අන්නේ හේතුව නිසා තමයි බීම් එකකට අපි කම්බි දාලා බීම් එකක් ඩිසයින් කරන්නේ. ඉතින් මම මේ සරල ලෙස ඔබට කියලා දුන්නේ ඇයි බීම් එකක් ඩිසයින් කරන්න ඕන, ඇයි බීම් එකට කම්බි දාන්නේ කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් සරල කැල්කියුලේෂන් කීපයක් බලමු බීම් එකක් ඩිසයින් කරන ආකාරය ගැන.